ආයිබෝවන් පුතේ. හරි. අපි අද දවසේ සම්බන්ධ වෙන්නේ තවත් ඔයාගේ විෂය නිර්දේශයේ නම්‍යතාවයේ කොටසට අදාළ එක විෂය එකකයක් සාකච්ඡා කරන්න. ඒ තමයි හරස් ඉල්ලුම් නම්‍යතාවය කියන මාතෘකාව. දැන් ඔයා මිල ඉල්ලුම් නම්‍යතාවයේ සියලු කොටස් Zoom එක හරහා ඔයා ඉගෙන ගත්තා. ඇත්තටම මම වීඩියෝ එකක් හරහා මේක සාකච්ඡා කරන්න හිතුවේ. දැන් මේ දවස්වල ආයේ ඇඳිලි නීති සිද්ධියක් තියෙන හින්දා Zoom එක හරහා කොටස් සාකච්ඡා කරන්න යද්දී ආයේ ප්‍රශ්නයක් ආවා. මමත් ගෙදර නෙමෙයි ඇත්තටම Zoom එක කරන්නේ. මටත් යාම එහෙම පිළිබඳ ගැටලුවක් ආව නිසා මම වීඩියෝ එකක් හරහා ඔයාලට මේක සම්බන්ධ කරන්න හිතුවා. ඒ ගැටලුවක් නෑ ඔයාලට සටහන් දෙන්න ඒ ලියා ගන්න අවස්ථාව ඔයාලට සාමාන්‍ය පරිදිම ලැබෙනවා පුතේ. හරි අපි හරස් ඉල්ලුම් නම්‍යතාවය කියන ඒකකයට සම්බන්ධ වෙමු. දැන් ඉස්සෙල්ලා මේ මිල ඉල්ලුම් නම්‍යතාවයට අදාළ සියලු ගණනය කිරීම ඒ තියරි කොටස් සහ ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් කළා. මම ඔයාලට කිව්වා මේ පාඩම් වලට සම්බන්ධ වෙද්දී ඔයාලට මම දුන්න මේ නිබන්ධනය ඒකත් එක්කලා සම්බන්ධ වෙන්න. මේ කොටසෙදිත් මම නිබන්ධනයේ තියෙන ප්‍රශ්න වලටත් උත්තර ලියන ඔයාගේ මේ සටහන දෙන අතරතුර ඒ නිසා මේ සියලු කොටස් වලට ඔයා සක්‍රියව දායක වුණොත් තමයි මේ අපේ ඔන්ලයින් පාඩම සාර්ථක වෙන්නේ. හරි. එහෙනම් හරස් ඉල්ලුම් නම්‍යතාවය කියන ඒකකය ගැන අපි ඉගෙන ගමු. හරි පුතේ මෙතන දැන් හරස් ඉල්ලුම් නම්‍යතාවය කියන එක නිර්වචනය කරන්න කලින් මම මේක මනින ආකාරය ඔයාලට පැහැදිලි කළොත්. දැන් බලන්න හරස් ඉල්ලුම් නම්‍යතාවය. හරස් ඉල්ලුම් නම්‍යතාවය කියන එක ගණනය කරන්නේ කොහොමද බලන්නකෝ ඉස්සල්ලා. හරස් ඉල්ලුම් නම්‍යතාවය සමානයි අපි ඉරෙන් උඩට ගන්නවා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස ඉරෙන් උඩට ගන්නවා. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස ඉරෙන් උඩට ගන්නවා. දැන් මේ වෙලාවේ ස්වායත්ත විචල්්‍ය විදිහට යොදාගන්නේ මොකද්ද? සම්බන්ධිත භාණ්ඩ මිල. සම්බන්ධිත භාණ්ඩ මිලේ ප්‍රතිශතක වෙනස. සම්බන්ධිත භාණ්ඩ මිලේ ප්‍රතිශතක වෙනස තමයි අපි ඉරෙන් යටට ගන්න. ඒකට දැන් බලන්නකෝ හරස් ඉල්ලුම් නම්‍යතාවය කියන ඒකකයේදී අපි එතකොට බලන්නේ අනෙකුත් සාධක නොවෙනස්ව තිබීලා සම්බන්ධිත භාණ්ඩ මිල වෙනස් වන ප්‍රතිශතයට අනුව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීමේ තරම සංඛ්‍යාත්මකව ගණනය කිරීම තමයි හරස් ඉල්ලුම් නම්‍යතාවයෙන් අපි හොයන්නේ. එහෙනම් හරස් ඉල්ලුම් නම්‍යතාවයේ නිර්වචනය කරන්නේ කොහොමද? අපි කියනවා දෙන ලද අවස්ථාවකදී අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සම්බන්ධිත භාණ්ඩ මිලේ සිදුවන ප්‍රතිශතක වෙනස් වීමට අනුව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන ප්‍රතිශතක වෙනස් වීමේ තරම සංඛ්‍යාත්මකව මැනීම තමයි හරස් ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ. පුතේ මේ හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ගණනය කරන්න සංකේතමය සූත්‍රයකුත් දීලා තියෙනවා. දැන් අපි බලනවා මෙහෙම. මේකට අපි කියනවා cross elasticity of demand CED කියලා කියනවා. සමානයි ඩෙල්ටා QX බෙදීම ඩෙල්ටා PY වැඩි කිරීම PY යට QX කියලා තමයි අපි මේ සමීකරණය සාමාන්‍යයෙන් හඳුනගන්නේ. දැන් මෙතන මේ X සහ Y කියලා තියෙන්නේ භාණ්ඩ වර්ග දෙකක්. මෙතන ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ X කියන භාණ්ඩේ. මිල වෙනස් වෙලා තියෙන්නේ Y කියන භාණ්ඩේ. දැන් මේ මූලික සමීකරණයට ගියපුවාම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා තියෙන්නේ සලකා බලන භාණ්ඩේනේ. මිල වෙනස් වෙලා තියෙන්නේ සම්බන්ධිත භාණ්ඩේ. එහෙනම් මේ සූත්‍රයට අනුව x කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ මොන භාණ්ඩේද? සලකා බලන භාණ්ඩේ. එහෙනම් x කියන්නේ පුතේ සලකා බලන භාණ්ඩයට තමයි x කියන්නේ.
සලකා බලන භාණ්ඩය. y කියන්නේ මිල වෙනස් වන භාණ්ඩය. ඒක නම් y කියන්නේ මොකද්ද එහෙනම්? සම්බන්ධිත භාණ්ඩය. y කියන්නේ මොකද්ද? සම්බන්ධිත භාණ්ඩය. ඒ දෙක අපි ඉස්සෙල්ලා හඳුන ගන්න ඕන. දැන් මේ හරස් සිල්ලුන් නම්‍යතාවයේ ගණනය කරද්දී හැම වෙලේම මතක තියාගන්න මිල වෙනස් වෙන්නේ සම්බන්ධිත භාණ්ඩයේ, ප්‍රමාණය වෙනස් වෙන්නේ සලකා බලන භාණ්ඩයේ. එහෙනම් මෙතන මේ සූත්‍රයට අනුව x කියලා ගත්තේ අපි සලකා බලන භාණ්ඩය, y කියලා ගත්තේ සම්බන්ධිත භාණ්ඩය. ඒතර මෙන්න මේක තමයි හරස් සිල්ලුන් නම්‍යතාවයේ ගණනය කරන විදිය සහ නිර්වචනය කරන විදිය. අපි ගණන් හැදීම ඉදිරියේදී කරනවා. දැනට අපි මේකේ නිර්වචනයක් දාගමු පුතේ මෙහිම. අපි ලියමු මාතෘකාව හරස් ඉල්ලුන් නම්‍යතාවය. හරස් ඉල්ලුන් නම්‍යතාවය. හරි. ඒ යටතේ ලියන්න මෙහෙම. දෙන ලද අවස්ථාවකදී අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සම්බන්ධිත භාණ්ඩ මිලේ සිදුවන ප්‍රතිශතක වෙනස් වීමට අනුව සම්බන්ධිත භාණ්ඩ මිලේ සිදුවන ප්‍රතිශතක වෙනස් වීමට අනුව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සංවේදීතාවය සංඛ්‍යාත්මකව ගණනය කිරීමයි. ඒ පහත පරිදි ගණනය කළ හැක කියලා ඔයා ලියන්න මේ මුලින්ම වචනයෙන් දීලා තියෙන සමීකරණය. හරස් සිල්ලුන් නම්‍යතාවයේ සමානයි. ඉරෙන් උඩ ලියන්න පුතේ. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. ඉරෙන් යට ලියන්න සම්බන්ධිත භාණ්ඩ මිලේ ප්‍රතිශතක වෙනස. සම්බන්ධිත භාණ්ඩ මිලේ ප්‍රතිශතක වෙනසෙන් බෙදන්න. හරි. සංකේත සූත්‍රයක් ලියන්න මෙහෙම පහලින් ලියන්න කොටුවක් ඇතුලේ CED සමානයි ඩෙල්ටා QX බෙදීම ඩෙල්ටා PY ගුණ කිරීම PY යට QX එතන පහලින් ලියන්නේ x සමානයි සලකා බලන භාණ්ඩය, y සමානයි සම්බන්ධිත භාණ්ඩය. හරිනේ. ඒ කියන්නේ x ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ සලකා බලන භාණ්ඩේ, මිල වෙනස් වෙන්නේ y වල. එනම් y කියන්නේ සම්බන්ධිත භාණ්ඩය. හරි. දැන් මේ හරස් ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන ආකාරය ඉගෙන ගත්තනේ අපි. නිර්වචනය කරන්නත් ඉගෙන ගත්තා. දැන් යනවා විශේෂ කාරණයකට. අර
හරස් සිල්ලුන් නම්‍යතාවේ ගණනය කළ ලැබෙන පිළිතුර පදනම් කරගෙන කොටින්ම කිව්වොත් අපි ඒකට කියනවා පුතේ හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකය කියලා ඒ ලැබෙන පිළිතුරට. මේ හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකය හරස් ඉල්ලුන් නම්‍යතා සංගුණකය පදනම් කරගෙන ඒ කියන්නේ මේ CED වල අගේ පදනම් කරගෙන වෙළඳ පොලේ තියෙන භාණ්ඩ දෙකක් අතර තියෙන සහසම්බන්ධතාවය අපිට හඳුනා ගන්න පුළුවන්. කොහොමද? මේ ලැබෙන හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකයේ අගය ධන නම් ඒ කියන්නේ ලකුණ ධන නම් අන්න ඒ භාණ්ඩ දෙක අතර තියෙන සහසම්බන්ධයට කියනවා ආදේශන භාණ්ඩ වේ. ආදේශන භාණ්ඩ වේ. මේ භාණ්ඩ දෙක එකිනෙකට මොන භාණ්ඩද? ආදේශන වෙනවා. මේ හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකයේ ගණනය කිරීමෙන් ලැබෙන පිළිතුර ලකුණ ඍණ නම් අන්න ඒ භාණ්ඩ දෙක අතර තියෙන සහසම්බන්ධයට අපි කියනවා එකිනෙකට අනුපූරක භාණ්ඩ වේ. අනුපූරක භාණ්ඩ වේ. ඒ භාණ්ඩ දෙක එකිනෙකට මොන භාණ්ඩද? අනුපූරක වෙනවා. එතකොට මේ ආදේශන භාණ්ඩ නැමත කොටස් දෙකකට බෙදෙනවා. ඒ මෙහිමයි. මේ ධනාගය එකට වැඩි ධන නම් එකට වැඩි ධන සහ එකට අඩු ධන මෙහෙම අපි නැවත වර්ග කරනවා. එකට වැඩි ධනාගයක් ගන්නවා නම් මේ භාණ්ඩ දෙක අතර තියෙන්නේ සමීප ආදේශන. හැබැයි එකට අඩු ධනාගයක් නම් මේ භාණ්ඩ දෙක එකිනෙකට දුරස්ත ආදේශන වෙනවා. ඔන්න ඔය විදිහට අපි මේ භාණ්ඩ දෙකක් අතර තියෙන සහසම්බන්ධතාවය හඳුනගන්න හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකයේ අගය හා ලකුණ භාවිතා කරනවා. කොහොමද අපි ඒක යොදාගන්නේ පුතේ? මේ හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකයේ විදිහට ලැබෙන පිළිතුර ධනාගයක් නම් ගන්නෙ අපිට කිව්ව හැකි මේ භාණ්ඩ දෙක එකිනෙකට ආදේශන වෙනවා කියලා. ඒ ධනාගය එකට වැඩි නම් ඒ ආදේශන දෙක සමීපයි. මම කියලා දෙන්නම් උදාහරණයක්. ඒ ධනාගය එකට අඩුයි නම් ආදේශන හැබැයි දුරස්ත ආදේශන. ඒ අගය ලැබෙන්නේ ඍණ නම් භාණ්ඩ දෙක එකිනෙකට අනුපූරක වෙනවා. දැන් ඔය පුතාලා දන්නවා ආදේශන හා අනුපූරක කියන දෙක මීට කලින් ඉගෙනගෙන තියෙන්නේ. මොනවද ආදේශනයක් කියලා කියන්නේ? ආදේශන භාණ්ඩයක් කියන්නේ පුතා සලකා බලන භාණ්ඩයේ පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය ලබා ගැනීම සඳහා ඒ වෙනුවට පරිභෝජනය කළ හැකි වෙළඳ පොලේ පවතින වෙනත් භාණ්ඩ වලට අපි කියනවා ආදේශන කියලා. දැන් උදාහරණ ගත්තොත් සීනි සහ හකුරු නේද? ඊළඟට තව ගත්තොත් එහෙම බටර් හා මාගරින්. ඒව තමයි ආදේශන වෙන්නේ. තේ සහ කෝපි. එතකොට මේ ආදේශන නැවත කොහොමද සමීප හා දුරස්ත කියලා අපි වර්ග කරන්නේ? දැන් සාමාන්‍යයෙන් සමීප ආදේශනයක් කියලා කියන්නේ අපි අර සලකා බලන භාණ්ඩයේ පරිභෝජනය කළ ලැබෙන උපයෝගීතාවයට බොහෝ සෙයින් ආසන්න බොහෝ සෙයින් සමීප වැඩිම උපයෝගීතාවයක් ලැබෙන භාණ්ඩයක් තියෙනවා නම් ඒක අපි කියනවා සමීප ආදේශනයක් කියලා. හරියට තේ සහ කෝපි වගේ. තේ එකක් බීලා ලැබෙන උපයෝගීතාවයට සමාන හෝ ගොඩාක් ආසන්න උපයෝගීතාවයක් ලැබෙනවා කෝපි එකක් බීපුවාම. ඒ හින්දා තේ හා කෝපි කියන දෙක සමීප ආදේශන වෙනවා. හැබැයි තේ එකකට සිසිල් බීමත් ආදේශනයක් වෙනවනේ. හැබැයි තේ එකක් බීලා ලැබෙන තෘප්තියට ආසන්න තෘප්තියක්ද සිසිල් බීමකින් ලැබෙන්නේ නෑ. වෙනස් එකක් නේ. ඒ නිසා හැබැයි තේ වෙනුවට අපි සිසිල් බීම බොන අවස්ථා තියෙනවා. නේ? ඒ නිසා ඒ ආදේශන දුරස්ත ආදේශන වෙනවා. ඔයා වෙනස තේරුම් ගන්නවා. තව උදාහරණයක් ගත්තොත් දැන් CTB බස් එකයි ප්‍රයිවට් බස් එකයි සමීප ආදේශන.
හැබැයි CTV බස් එකකට ගුවන් යානයක් කියන්නේ දුරස්ථ ආදේශනය. අන්න ඒ වගේ තමයි දුරස්ථ හා සමීප ආදේශන හඳුනගන්නේ. දැන් මේ ලකුණ ඍණ නම් අපි කිව්වා අනුපූරක කියලා. පුතාලා දන්නවා අනුපූරක භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද අනුපූරක භාණ්ඩයක් කිව්වේ අපි? සලකා බලන භාණ්ඩේ පරිභෝජනය කිරීමෙන් අපේක්ෂා කරන තෘප්තිය. එහෙම නැත්නම් උපයෝගීතාවය ලබා ගැනීම සඳහා සලකා බලන භාණ්ඩය සමග එක විට පරිභෝජනය කළ යුතු වෙනත් භාණ්ඩවලට අපි කියනවා අනුපූරක භාණ්ඩ කියලා. අපි ඒක ඉගෙනගෙන තියෙනවා. හරියට ඉදි කට්ට සහ නූල, ටයර් සහ ටියුබ්, සපත්තු සහ මේස්. ඒ යුගල් එකවර පරිභෝජනය කළොත් තමයි අපි අපේක්ෂා කරන උපයෝගීතාවය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒවට අපි කියනවා අනුපූරක භාණ්ඩ කියලා. පැහැදිලිද පුතේ? හරියටම ඔය අනුපූරක හා ආදේශන කියන සම්බන්ධතාවය අඳුනා ගැනීම සඳහා අපිට පුළුවන් හරස් සිල්ලුන් නම්‍යතාවේ ලකුණ හා අගේ භාවිතා කරන්න. එහෙනම් මේක ඔයා ලියා ගන්න කලින් පොඩි මාතෘකාවක් ලියන්න මෙහෙම. ඔයාගේ නෝට්බුක් එකේ ලියන්න පුතේ ඉහළින් හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකයේ හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකයේ අගය පදනම් කරගෙන හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකයේ අගය පදනම් කරගෙන භාණ්ඩ අතර පවතින සහසම්බන්ධතාවය භාණ්ඩ අතර පවතින සහසම්බන්ධතාවය හඳුනා ගැනීම. හරස් සිල්ලුන් නම්‍යතාවේ අගේ පදනම් කරගෙන භාණ්ඩ අතර පවතින සහසම්බන්ධතාවය හඳුනා ගැනීම කියලා ඔයා මේ chart එක දැන් ලියන්න බලන්න. මේක හැමෝටම පේනවා ඉක්මනින් ඇඳ ගන්න බලන්න ඔක්කොමලා. හරි රයිට් උඩින්ම තියෙන්නේ හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකය ලකුණ ධන නම් ආදේශන ධන එකට වැඩි නම් සමීප ආදේශන එකට අඩු ධන නම් දුරස්ථ ආදේශන ලකුණ ඍණ නම් අනුපූරක භාණ්ඩ. ඔන්න ඔය විදිහට හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකයේ ලකුණ හා අගේ පදනම් කරගෙන අපිට පුළුවන් පුතේ නම්‍යතා නැත්නම් භාණ්ඩ දෙකක් අතර තියෙන සහසම්බන්ධතාවයේ ස්වභාවය අඳුන ගන්න. ඔන්න හරස් සිල්ලුන් නම්‍යතාවය ගණනය කිරීම හා ඒ උත්තරේ පදනම් කරගෙන වෙළඳ පොලේ තියෙන භාණ්ඩ අතර තියෙන සහසම්බන්ධතාවයේ ස්වභාවය අඳුනා ගැනීම තමයි ඒ කොටසේ අපි සාකච්ඡා කළේ. රයිට්. ඊළඟට මේ හරස් සිල්ලුන් නම්‍යතාවය කියන කොටසට අදාළ ඊළඟ මාතෘකාව තමයි අපි ඉගෙන ගන්න යනවා පුතේ මේ හරස් සිල්ලුන් නම්‍යතා සංගුණකය ගණනය කිරීමේ වැදගත්කම ඉගෙන ගන්න. අපි ගණන් ටිකක් හදමු ඊට පස්සේ. රයිට්. හරස් සිල්ලුන් නම්‍යතාවයේ ගණනය කිරීමේ ප්‍රයෝජන මොනවද? දැන් ඔන්න අපි පළවෙනිම ප්‍රයෝජනේ දැන් මේකේ අපි ඉගෙන ගන්න යන්නේ හරස් සිල්ලුන්
නම්‍යතාව ගණනය කිරීමේ ප්‍රයෝජන. දැනටමත් ඔයාට එකක් කියන්න පුළුවන්. සාමාන්‍ය දැනීමට අනුව. මොකද්ද? පළවෙනි ප්‍රයෝජනය තමයි පුතේ භාණ්ඩ අතර පවතින සහසම්බන්ධතාවය හඳුනා ගැනීමට පුළුවන්. හඳුනාගත හැකි වීම. මේක තමයි පළවෙනි ප්‍රයෝජනය. භාණ්ඩ අතර පවතින සහසම්බන්ධතාවය හඳුනා ගැනීම සඳහා හරස් සිල්ලුන් නම්‍යතාවය වැදගත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි පුතේ අපිට භාණ්ඩයක මිල වෙනස් කිරීම. ඒ කියන්නේ අඩු වැඩි කිරීම හෝ මිල අලුතෙන් තීරණය කිරීමේදී නිෂ්පාදකයාට හරස් සිල්ලුන් නම්‍යතාවය වැදගත්. ඇයි? දැන් බලන්න සමහර විට අපේ භාණ්ඩයට ආදේශන වෙළඳ පොලේ තිබුණොත් අපි අපේ භාණ්ඩයේ මිල ගොඩාක් වැඩි කළොත් පාරිභෝගිකයෝ ආදේශන වලට මාරු වෙනවා. නේද? අපේ භාණ්ඩයට අනුපූරක භාණ්ඩ තිබුණොත් අනුපූරක භාණ්ඩයක මිල වෙනස් වෙද්දී අපේ භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් භාණ්ඩයක මිල තීරණය කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධයෙන් නිෂ්පාදකයාට වැදගත් වෙනවා. එහෙනම් නිෂ්පාදකයාට වැදගත් මිල තීරණය කිරීම සම්බන්ධයෙන් මම මේ ටික ලියා ගන්න දෙන්නම්. ඊළඟ තව කාරණයක් තමයි වෙළඳ පොලේ පවතින ඇතැම් භාණ්ඩවල මිල ගණන් වෙනස් වෙද්දී අපි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමේ අනාගත වෙනස් වීම කල්තියා පුරෝකථනය කරන්න පුළුවන්. ඇයි? දැන් අපේ භාණ්ඩයට ආදේශන අනුපූරක භාණ්ඩ වෙළඳ පොලේ තියෙනවා නම් එවැනි භාණ්ඩවල මිල වෙනස් වීමත් එක්කලා අනාගතයේදී අපේ භාණ්ඩයට තියෙන ඉල්ලුම කොයි ආකාරයෙන් වෙනස් වෙයිද කියන එක පිළිබඳ අපිට කල්තියා පුරෝකථනයක් කරන්න පුළුවන්. කල්තියා පුරෝකථනය කරලා අපිට තීරණය කරන්න පුළුවන් අපේ භාණ්ඩයට තියෙන ඉල්ලුම කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඒ නිසා අර වෙළඳ පොලේ තියෙන වෙනත් භාණ්ඩවල මිල වෙනස් වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමේ සිද්ධ වෙන වෙනස් වීම කල්තියා පුරෝකථනය කිරීමක් හරස් සිල්ලුන් නම්‍යතාවයේ දන්නවා නම් පුළුවන් වෙනවා. එහෙනම් අපිට තුන්වෙනි ප්‍රයෝජනය ඉල්ලුම පුරෝකථනය කරන්න පුළුවන්. ඊළඟ තව ප්‍රයෝජනයක් තියෙනවා රජයට. මොකක්ද ඒ? දැන් වෙළඳ පොලේ තියෙන ඒකාධිකාරී බලවේග පාලනය කරන්න නම් අපි වෙළඳ පොළ තුල තරගයක් ඇති කරන්න ඕන. ඒකාධිකරුවන් ඉන්නකොට පුතේ පාරිභෝගිකයන්ට හානියක් පාරිභෝගික සූරාකෑමක් වෙන්නේ. තරංගයේ වර්ධනය කරන්න නම් ආදේශන තමයි වෙළඳ පොළට එන්න ඕන. ඒතර වෙළඳ පොළට ආදේශන හඳුන්වා දෙන්න නම් ආණ්ඩුවට වැදගත් වෙනවා හරස් සිල්ලුන් නම්‍යතාවයේ දැනගන්න එක මොනවද මේ භාණ්ඩවල තියෙන ආදේශන කියලා හොයාගන්න. එහෙනම් ඒකාධිකාරී තත්වයන් පාලනය කිරීම සඳහා ආණ්ඩුවට වැදගත් වෙනවා. තවත් ප්‍රයෝජනයක් ගත්තොත් ඔයාට මෙහෙම ආනයන පාලනය කිරීම සඳහා වැදගත්. ඒ කොහොමද? දැන් අපි ආනයන කියන්නේ පිටරට භාණ්ඩ මෙරටියන් විසින් ගෙන්නන එකනේ. ඒතර අපේ රටේ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිටරටවලට යනවා. ඒක අපේ පැත්තෙන් හානියක්. ඒතර ආනයන පාලනය කරන්න නම් එක උපාය මාර්ගයක් තමයි ඒ ආනයනික නිෂ්පාදන සඳහා ආදේශන භාණ්ඩ අපේ රට තුල හදන්න පුළුවන්. දැන් උදාහරණයක් තිරිඟු පිටි ආනයනය පාලනය කරන්න ඒ සඳහා දැන් සහල් පිටි ආදේශනයක් විදිහට ලංකාව තුල ජනප්‍රිය කරගෙන යනවා. ඒතර ආදේශන ජනප්‍රිය කළොත් ආනයන වලට තියෙන ආදේශන ජනප්‍රිය කළොත් ආනයන පාලනය කරන්න පුළුවන්. අන්න ඒකට මේ හරස් සිල්ලුන් නම්‍යතාවය වැදගත් වෙනවා. එහෙනම් අපි මාතෘකාව ලියාගමු පුතේ. හරස් සිල්ලුන් නම්‍යතාවය ගණනය කිරීමේ වැදගත්කම නැත්නම් ගණනය කිරීමේ ප්‍රයෝජන. හරස් සිල්ලුන් නම්‍යතාවය ගණනය කිරීමේ ප්‍රයෝජන. හරි. ඒ යටතේ ලියන්න පළවෙනි එක වෙළඳ පොලේ
භාණ්ඩ අතර පවතින සහසම්බන්ධතාවය වෙළඳපොලේ භාණ්ඩ අතර පවතින සහසම්බන්ධතාවය හඳුනා ගැනීම සඳහා වැදගත් වීම. භාණ්ඩ අතර පවතින සහසම්බන්ධතාවය හඳුනා ගැනීම සඳහා වැදගත් වීම. 2. කිසියම් භාණ්ඩයක මිල තීරණය කිරීම හා වෙනස් කිරීම සඳහා වැදගත් වීම. කිසියම් භාණ්ඩයක මිල තීරණය කිරීම හා වෙනස් කිරීම සඳහා වැදගත් වීම. 3 වෙනි එක ලියන්න. සලකා බලන භාණ්ඩය සඳහා පවතින අනාගත ඉල්ලුම වෙනස් වන ආකාරය පුරෝකථනය කිරීම සඳහා වැදගත් වීම. ඊළඟට තව එකක් ලියන්න. වෙළඳපොලේ ඒකාධිකාරී තත්වයන් පාලනය කිරීම සඳහා ආදේශන හඳුන්වා දීමට වැදගත් වීම. තව එකක් ලියන්න. ආනයන පාලනය කිරීමේදී නව ආදේශන හඳුන්වා දීමට වැදගත් වීම. හරි. ඔන්න ඔය ප්‍රයෝජන ටික තමයි හරස් සිල්ලුන් නම්‍යතාවයේ ගණනය කිරීම තුලින් ලබා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න යනවා දැන්. ඔයා ගන්න බලන්න ඔයාට දීලා තියෙන නිබන්ධනේ. අර රිවිෂන් නිබන්ධනයක් දුන්නා මම එදා. ඒක අතට ගන්න. ඒකේ පිටු අංක 17ට එන්න. පිටු අංක 17 ඔයාට තියෙනවා 17 උඩම තියෙනවා ප්‍රශ්නාංක 14 කියන එකේ පළවෙනි කොටස හරස් සිල්ලුන් නම්‍යතාවයේ අනුවෙන් කුමක් අදහස් වේද? ඒ ගණනය කරන ආකාරය දක්වන්න. පුතේ ඒකට හරස් සිල්ලුන් නම්‍යතාවය එතන නිර්වචනය කරන්න ඕන. ඒක මම දැන් ඔයාට කියන්න යන්නේ නැහැ. අර මම දුන්නානේ හරස් සිල්ලුන් නම්‍යතාවයේ අනු මේකයි කියලා. ඊට පස්සේ ඔයාට මම සූත්‍රයක් දීලා තියෙනවා. ඒක ලියා ගන්න ඕන ඔයා එතන. අනිවාර්යයෙන් මේවා ලියන්න ඕන. හරි. කෝකටත් කියලා ලියන්නකො නැත්නම් ඔයාලා ලියන්නේ මේක. ලියන්නකො එතන. අපි ලියමු. හරස් සිල්ලුන් නම්‍යතාවයේ අනු දෙන ලද අවස්ථාවකදී අනෙකුත් සාධක
අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සම්බන්ධිත භාණ්ඩ මිලේ සිදුවන සම්බන්ධිත භාණ්ඩ මිලේ සිදුවන ප්‍රතිශතක වෙනස් වීමට සංවේදීව ප්‍රතිශතක වෙනස් වීමට සංවේදීව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සංවේදීතාවය සංඛ්‍යාත්මකව මැනීමයි. හරි, එතන ඔයාට පුළුවන් පුතේ අර සමීකරණය ලියන්න වචනෙන් සමීකරණය. හරි, ඊළඟ ප්‍රශ්නේ බලන්න. දෙක කොටස සලකා බලන භාණ්ඩයේ තවත් භාණ්ඩයක් සමග ඇති සහසම්බන්ධතාවයේ ආදේශනද අනුපූරකද යන්න තීරණය වන්නේ කවර සාධක මතද? ඒකේ ඔයාට මම දුන්නනේ අර chart එක. ඒක තමයි ඔතන ඇඳනම් උත්තරේ සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ chart එක ඇඳ ගන්න ඔයා මේ ඉස්සරහෙන් හෝ කලින් වමෙන් හෝ දකුණෙන් ඉදක් තියලා මෙන්න මේ කාරණේ ලියා ගන්න. හරි? ඒ chart එකට අනුව අපිට කියන්න පුළුවන් පුතා රස්සිල්ලුන් නම්මතා සංගුණකේ ලකුණ හා අගය මතනේ අපි ආදේශන ධනුපූරකද කියලා හඳුනගන්නේ. ඒක තමයි අඳින්න ඕනේ. ඒ ඇඳලා ඉවර වෙලා මෙන්න මේ වාක්‍යය ලියා ගන්න. ඒකට ඉඩ තියලා ලියන්න. හරස්සිල්ලුන් නම්මතා සංගුණකයේ අගය හා ලකුණ පදනම් කරගෙන භාණ්ඩ අතර සහසම්බන්ධතාවය හඳුනා ගනී. එහිදී එතන පළවෙනි තරු ලකුණ දාලා ලියන්න. හරස් ඉල්ලුන් නම්මතා සංගුණකය ධන අගයක් ගනී නම් භාණ්ඩ දෙක එකිනෙකට ආදේශන වන අතර එකී ධනාගය එකට වැඩි නම් සුකෝපභෝගී භාණ්ඩද එකට අඩු නම් අත්‍යවශ්‍ය භාණ්ඩද වේ. සමාවෙන්න. එකට වැඩි නම් සමීප ආදේශනද එකට අඩු නම් දුරස්ථ ආදේශනද වේ. එහෙමයි වෙන්න ඕන. එකට වැඩි නම් සමීප ආදේශනද එකට අඩු නම් දුරස්ථ ආදේශනද වේ. ඒක හදාගන්න කපලා දෙවෙනි තරු ලකුණ දාලා ලියන්න. දෙවෙනි තරු ලකුණ නම්මතා සංගුණකයේ ඍණ අගයක් ගනී නම් භාණ්ඩ දෙක එකිනෙකට අනුපූරක වේ. හරිනේ පුතේ මේ ප්‍රශ්නේ.
හරි. ඔය ආර chart එක එතනින් අඳින්න. ඊළඟට තුන්වෙනි කොටස යනවා හරස් ඉල්ලුම් නම්‍යතාවේ ප්‍රායෝගික වැදගත්කම. ඒක මම දුන්නානේ පුතා. ඒ උත්තර ටික ඔතනින් ලියන්න 5ක් විතර දුන්නා මම ප්‍රයෝජන. හරි? ඊළඟ 15 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස මතු දැක්වෙන දෑ සිදුවිය හැක්කේ කිනම් තත්වයක් යටතේදයි හරස් ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ ආශ්‍රයෙන් දක්වන්නේ. x භාණ්ඩයේ මිල 10%කින් අඩු වෙනවලු. y සඳහා ඉල්ලුම 10%කින් වැඩි වෙනවා. ඉතින් පුතා x වල මිල 10%කින් අඩු වුණා කියන්නේ දැන් x සහ y අතර දැන් පළවෙනි අයන්න ප්‍රශ්නේ හොයද්දී x සහ y අතර හරස් ඉල්ලුම් නම්‍යතාව හොයන්න ඕනේ. එහා පැත්තේ පිටුව ඉඳ තියෙනවා. ඉස්සලා බලන්න හදන විදිය. x සහ y අතර හරස් ඉල්ලුම් නම්‍යතාව හොයන්නේ කොහොමද? x වල නේ මිල වෙනස් වෙලා තියෙන්නේ y වල ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් ඩෙල්ටා y වල ප්‍රතිශතක අගය. බෙදන්න ඩෙල්ටා x වල ප්‍රතිශතක අගය. එතකොට පුතේ මෙතන y වල ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා දාන 10%යි. x වල මිල අඩු වෙලා 10%කින්. උත්තරේ ඍණ එකයිනේ. එහෙනම් x සහ y අනුපූරක වේ. මේකේ එක ගානක් හදුවා නම් ඔයාට අනිත් එක හදා ගන්න පුළුවන්. මම තව එකක් ඕනනම් මම හදන්නම්. x සහ z වල හදන්නම්කො මම ආයන්න ප්‍රශ්නේ. ආයන්න x සහ z අතර ඩෙල්ටා z වල ප්‍රමාණයේ වෙනස බෙදනවා. ඩෙල්ටා මෙතන ඩෙල්ටා qz මේ ඩෙල්ටා p x වල ප්‍රතිශතක අගය. ඒතර z වල ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස පුතේ 108කින් අඩු වෙලා 108කින් අඩු වෙලා x වල මිල 110කින් අඩු වෙලා උත්තරේ ධනාගයක්. හැබැයි 0.8. එහෙනම් ධන එකට වඩා අඩුයි නම් x හා z යනු දුරස්ත ආදේශන වේ. දුරස්ත ආදේශන වේ. අන්න එහෙමයි හදන්න කියන්නේ. දුරස්ත ආදේශන වේ. හරිද? right. ඒ ප්‍රශ්නේ එහෙම හදන්න. ඊළඟ තව එක ප්‍රශ්නයක් කතා කරන්නේ අපි. තුන්වෙනි කොටස බලා ගන්න. දෙවෙනි කොටස පිටු අංක 18 වෙළඳ පොලේ M භාණ්ඩයට ඇති ඉල්ලුම පිළිබඳ පහත දැක්වෙන තොරතුරු ලබාගෙන ඇතැයි සලකන්න. මේක ඕනා ඉන්නවනම් ඉක්මනට ලියා ගන්න විනාඩියක් දෙන්න ඔයා. මේ උදාහරණේ ලියා ගත්තා නම් අනිත් එක හදන්න පුළුවන් ඔයාට. හරිද පුතේ? right. අපි මේ ප්‍රශ්නේ හදලා මේක අවසන් කරමු. වෙළඳ පොලේ මිල සමීක්ෂණයකදී M භාණ්ඩයට ඇති ඉල්ලුම පිළිබඳ පහත තොරතුරු ලබාගෙන ඇතැයි සලකන්න. N කියන භාණ්ඩයේ මිල 10%කින් අඩු වන විට M භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය 20%කින් අඩු වුණා. දැන් මේ එක එක යුගල් අතර හරස් ඉල්ලුම් නම්‍යතාවයේ හොයලා ඒවා අතර තියෙන සහසම්බන්ධයනේ අහන්නේ පුතේ. මම මේ ගාන ඔහොමම හදාගෙන යනවා. ඔයාට එකක් හදපුවාම අනිත් එක තේරෙයි. මම කොටස් දෙකක් හදන්නම්. තුන්වෙනි කොටස ඔයා තනියෙන් හදන්න ඕන. දැන් මේක හදද්දී ඔයා මේ ඔයාගේ හිස්තැන සිරස් අතර බෙදා ගන්න මෙහෙම. කොටස් තුනකට තීරු තුනකට බෙදා ගත්තා නම් හරි. මෙහෙම හදා ගන්න. හරි. දැන් මම මෙතන හදනවා මුලින්ම n සහ m අතර. ඊළඟට තව එකක් හදනවා මම k සහ m අතර. හරි. ඔයා හදන්න l සහ m අතර. ඒක ඔයා හදන්න. දැන් මම මේ දෙක හදනවා. n සහ m අතර හරස් ඉල්ලුම් නම්‍යතාව කොහොමද හොයන්නේ? දැන් අපි හදනවා හරස් ඉල්ලුම් නම්‍යතාව. එතකොට පුතේ වෙනස් වෙලා තියෙන්නේ කාගේ ඉල්ලුම් ප්‍රමාණයද? n භාණ්ඩයේ මිලට අනුව m භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් m වල ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදන්න n වල මිලේ ප්‍රතිශතක වෙනස. ඕකනේ වෙලා තියෙන්නේ. එතකොට m වල ඉල්ලුම් ප්‍රමාණය 100ට කීයකින් වෙනස් වෙලාද? 120කින් අඩු වෙලා ඍණ. n වල මිල 100ට කීයකින් වෙනස් වෙලාද? 110කින් අඩු වෙලා ඍණ 10. උත්තරේ ධන 2යි. නේ? ඔව්. එහෙනම්
එන් හා එම් යනු සමීප ආදේශන වේ. සමීප ආදේශන වේ. ඒකනේ අපිට ගන්න පුළුවන් නිගමනේ. ඇයි එකට වඩා වැඩි ධනාගයක්නේ. දැන් අපි ආයෙත් හදනවා k සහ m අතර. හරස් ඉල්ලුම් නම්‍යතාව. දැන් මෙතන ආයෙත් ඉරෙන් උඩට ගන්නේ m වල ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. හැබැයි දැන් මිල ගන්නේ k වල මිලේ ප්‍රතිශතක වෙනස. දැන් ඒකට m වල ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස දීලා තියෙනවා ඔයාට 100%කින් අඩු වෙලා. 100%යි. k වල මිලේ ප්‍රතිශතක වෙනස 100%කින් අඩු වෙලා. 100-5යි. උත්තරේ ඉන්නේ 0.2යි හැබැයි ධන. එකට වඩා අඩුයි. එහෙනම් k හා m යනු දුරස්ත ආදේශන වේ. දුරස්ත ආදේශන වේ. දුරස්ත ආදේශන වේ. එහෙනම් ඔයා හදන්න ඕනේ l සහ m අතර. ඒක හදන්න ඕනේ. එහෙනම් මේක හදාගන්න තක් ගාලා. දැන් n හා m අතර හදාගන්න k සහ m අතර හදාගන්න. l හා m අතර ඔයා හදාගන්න ඕන ගෙදර ගිහිල්ලා. හරි? දැන් මෙතන හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ගණනය කරලා දාගන්න පුළුවන්. හරි. පුතේ එච්චර තමයි අපි මේ හරස් ඉල්ලුම් නම්‍යතාවයේ කොටසට අදාළව මම සාකච්ඡා කරන්නේ. දැන් එතකොට ඔයා අද දවසේ පාඩමේ ඔයා ඉගෙන ගත්තේ හරස් ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද කියලා අපි නිර්වචනය කරන්න ඉගෙන ගත්තා. හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ගණනය කරන්න ඉගෙන ගත්තා. හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ගණනය කිරීමේ ප්‍රයෝජන අපි කතා කළා. හරස් ඉල්ලුම් නම්‍යතාවය ආශ්‍රයෙන් වෙළඳ පොලේ තියෙන භාණ්ඩවල සහසම්බන්ධතාවයේ ස්වභාවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරලා අභ්‍යාස කරලා ඉගෙන ගත්තා. හරියට උඩ හරස් ඉල්ලුම් නම්‍යතාවයේ මාතෘකාවෙන් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුනොත් ওই කොටස් ටික තමයි සම්බන්ධ වෙන්නේ. අපි ඊළඟට මම ඊළඟ දේශනයේදී ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ කියන මාතෘකාව ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගින් දිගටම මේ වැඩසටහනේ අඛණ්ඩව රැඳී ඉන්න මෙතෙක් සම්බන්ධ වෙච්ච නැත්නම් බැරි වුණු දරුවන්ටත් අනිවාර්යෙන් මේවත් එක්ක සම්බන්ධ වෙන්න කියන්න. ඒ වගේම ඔයා සටහන් ලියා ගන්න. ප්‍රශ්න තිබ්බොත් ඒ සටහන් වල මට මැසේජ් එකක් දාන්න. මම මේ හොඳට ලියපු ළමයෙක්ගේ සටහන් ටික ඔයාට ආයේ ෆොටෝ ගහලා ගෲප් එකට දාන්නම්. හරි එහෙනම් අද දවසේ අපි හරස් ඉල්ලුම් නම්‍යතාවයේ මාතෘකාව අවසන් කළා. නැවතත් ආදායම් ඉල්ලුම් නම්‍යතාව කොටසින් ඔයත් එක්ක සම්බන්ධ වෙනවා ඉදිරියේදී.